හේරත් හාමේ හේරත් හාමේ PHI මහත්තයා. ඉතින් දැන් කොහොමද අසනීප තත්ත්වේ? හොඳයි. මට ඉතින් කොහොමත් මේ නිවහන ඇතුලේ 14 දොහක් 21 දොහක් විතර ඉන්ට වෙනවනේ. මේවා ඉතින් දෙයියන්ගෙම ලෙඩනේ. ඒක නම් එහෙම තමයි. කොහොම වුණත් හේරත් හාමේ තව ටික දොහක් අර දොස්තර මහත්තයා කියපු විදියටම පරිස්සම් වෙලා ඉන්න ඕන. මොකද ඌවා බෝ වෙන ලෙඩනේ. ඉතින් අපි පරිස්සම් වුණ තරමට තමයි. ඒක හොඳයි. PHI මහත්තයාට කහට කෝප්පයක් එහෙම දෙන්න බැරි වුණානේ. ඒවා ඉතින් කරගන්න බැරියයි. ඉස්සෙල්ලා හේරත් හාමි හොඳ වෙලා ඉන්නකෝ. පුතේ අපේ පරණ ගම්වල උදවිය Tamanට බෝ වෙන රෝගයක් හැදිච්ච දවසක එහෙම වෙලාවක මෙන්න මේ වගේ උපක්‍රමයක් හැමෝටම පේන්න හොඳ sannivedana ක්‍රමයක් තමයි මේ තියෙන්නේ. පුතාට පේනවා මෙතන තියෙනවා කොහොඹ කොළ ඒ වගේම ගොක් කොළ. දැන් හේරත් හාමිට සරම්ප. මේක දෙයියන්ගේ ලෙඩක් විදියට තමයි ගම්මු සලකන්නේ. ඉතින් දවස් 7න් 14න් 21න් මේක කොහොම හරි හොඳ වෙනවා කියලා තද බල විශ්වාසයක් ගම්මුන්ට තිබුණා. බලන්නකො මෙන්න මෙතන. දැන් හේරත් හාමි කරලා තියෙන මේ වැඩේ හරිම විද්‍යාත්මකයි. ඇයි මං එහෙම කියන්නේ? මෙන්න මේ වැඩේ නිසා පැති දෙකකින් ආරක්ෂාව ලැබුණා. එකක් තමයි gedara ඉන්න ලෙඩාට. පිටස්තර කවුරුවත් ආවේ නැහැනේ මෙයාව බලන්න. ඇයි මේ අපූර්ව sannivedana ක්‍රමයක් නේ පුතේ. මේ ගොක්කතු කොහොඹාතු ගේට්ටුවේ එල්ලුවාම මිනිස්සු දැනගන්නවා මේ gedara කාට හරි බෝවන රෝගයක් තියෙන බව. එතකොට කවුරුවත් ආවේ නැහැ. එතකොට ලෙඩාට පිටස්තර විස බීජ ආරවා මේවා ශරීරගත වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ gedara ඉන්න රෝගියාගේ විස බීජ සමාජගත වෙන්නෙත් නැහැ. ඉතින් මේක අපූර්ව sannivedana ක්‍රමයක්. කොහොම නමුත් අද කාලේ වුණත් දැන් ඔය කොරෝනා වගේ රෝගයක් හැදිච්ච කෙනෙක් ඉන්නවා නම් ගෙදරක අලවනවා නේද ඉස්සරහා දැන්වීමක්, නිරෝධායන දැන්වීමක්. ආන්න ඒකත් මේ වගේ වැඩක්. ඉතින් කොහොම නමුත් මතක තියාගන්න ඕන එක කාරණයක් තියෙනවා. මේ වගේ අසනීපයකටපත් වෙච්ච ලෙඩෙක් ඉන්න තැනක ඒ ඉන්න ගෙදර කණ්ඩායමට ඒ ඉන්න ගෙදර උදවියට පොඩ්ඩක් අහල පහලාය හොයලා බලලා පොඩි උදව්වක් දෙන එකත් හොඳ වැඩක්. ඒ අය තනි කරන්නත් නරකයි. ඒකත් අපි මතක තියාගන්න ඕන. හොඳයි. අද දවස පාඩමේ ඔයාගේ ගුරුතුමා එක්ක මේ ගැන වැඩිපුර කතා කරයි. එහෙනම් මං ගෙහුම් එන්නම්. එහෙමනම් පුතේ හේරත් හාමිට හැදුණු අසනීප තත්ත්වේ ඔය සරම්ප හැදිලා හිටියනේ නේද? මේවත් එකතු කරගෙන අපි අද පාඩම ආරම්භ කරමු. මතකද පුතාට අපි ගිය සතියේ පටන් ගත්ත පාඩම? ඔය බලන්න පාඩමේ නම ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිත. පුතාට මතකයිනේ? ක්ෂුද්‍ර ජීවීන් කියපු හැටියෙම අපි එදා කතා කරා අපිට එකපාරට මතකෙට එන්නේ පුතේ ක්ෂුද්‍ර ජීවීන් මගින් අපිට ලෙඩ රෝග හදනවා. එහෙම නැත්නම් අපේ ආහාර ටික නරක කරලා දෙනවා. ඌවා තමයි අපේ ඔළුවට එන්නේ නේද? හැබැයි ක්ෂුද්‍ර ජීවීන්ගෙන් අපි දන්න විදිහට පුතා අටේ පන්තියේදීම සාකච්ඡා කරපු විදිහට මහා ප්‍රයෝජන රැසක් තියෙනවා. මම හිතන්නේ එතනින් පටන් ගමු අපි. ක්ෂුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම් මොනවද? ඔන්න මම පුතාට ගේනවා ක්ෂුද්‍ර ජීවීන්ගෙන් තියෙන ප්‍රයෝජන අපිට තියෙන වාසි සහගත පැත්ත මේන්න මේ විදිහට. ඔය බලන්නකො පුතේ. ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ආර්ථික ප්‍රතිලාභ සහ පර්යේෂණ කටයුතු සඳහා විවිධ ක්ෂේත්‍රවල යොදවා ගන්නවා නම් ඒ ප්‍රයෝජන අපි ගන්නවා නම් ඒවා තමයි මේ හිතකර බලපෑම් යටතට වැටෙන්නේ.
මොනවද? කෘෂිකාර්මික පැත්තෙන්. ඒක එකක්. ඊළඟට පුතේ අපි ශුද්‍රජීවීන් පාවිච්චි කරනවා වෛද්‍ය විද්‍යාව පැත්තෙන්. ඊළඟට අපි යොදව ගන්නවා විවිධ කර්මාන්ත. ඒ විතරක් නෙමෙයි. පුතා බලන්නකෝ ඔය පරිසර සංරක්ෂණය හරිම වැදගත් නේද? ඔන්න ඔය කාරණා, ඔන්න ඔය මාතෘකා යටතේ අපේ අද පාඩම 9 පන්තිය පළවෙනි පාඩම ක්ෂුද්‍රජීවීන්ගේ භාවිත පාඩමේ දෙවැනි කොටස අපි ඉදිරියට අරගෙන යමු. හොඳයි. ඔය බලන්නකෝ. මම ඔන්න පුතාට මුලින්ම අරගෙන එනවා කෘෂිකර්මාන්තයේදී මොන වගේ පැතිවලටද මේ ක්ෂුද්‍රජීවීන් අපි යොදාගන්නේ කියලා. ජාන තාක්ෂණය, නියඟයට ඔරොත්තු දෙන ශාක ප්‍රවර්ධනය කර ගැනීම, රෝග හා පලිබෝධ හානිවලට ප්‍රතිරෝධී ඒවට ඔරොත්තු දෙන ගස් නිර්මාණය කරගන්න, ඊළඟට පෝෂ්‍ය ගුණය හා රසය වැඩි භෝග වර්ග ලබා ගන්න, ඊළඟට ජෛව පලිබෝධනාශක හා වල්නාශක. මෙන්න ශුද්‍රජීවීන් කෘෂිකර්මාන්තයේදී පාවිච්චි වෙන පැති කීපයක්. ජාන තාක්ෂණය ටිකක් අපිට නොහුරුයි. කියන්නේ අපිට ඔයාට මට එකතු වෙලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඒක. ඒක පර්යේෂණාගාර මට්ටමින් ටිකක් දියුණු තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරන පැත්තක්. හැබැයි පුතා දැනගන්න ඕන මේක. ඔය බලන්නකො පුතේ ලෝකයේ විටමින් A ඌනතාවයට පිළියමක් විදිහට මිනිස්සු අලුතෙන් හොයාගත්තා විටමින් A බහුල රන්වන් සහල් golden rice. මෙන්න මේ සහල් වර්ගයේ නිෂ්පාදනය කරනකොට බැක්ටීරියාවකගේ උදව් ගත්තා. කවුද මේ බැක්ටීරියාව? පුතාට පේනවද ඒ නම? අර්වීනියා බැක්ටීරියාව. පුතාට පේනවද? ඒ බැක්ටීරියාවේ ජානත් යොදාගෙන තව රසායනික ක්‍රම යොදාගෙන ලෝකෙ මිනිස්සු නිර්මාණය කරා විටමින් A බහුල සහල්. මේ බලන්නකෝ විටමින් A ඌනතාවයේ එක්තරා කාලයකදී ගත්ත දත්තවලට අනුව මේන්න මේ සිතියම බලන්නකෝ පුතාට තේරුම් ගන්නට පුළුවන් වේවි. මේ සිතියමේ පෙන්නන ඔය රතු පාටින් විටමින් A ඌනතාවය බහුලව තිබිච්ච ප්‍රදේශ. දැන් කොහොම බලනකොට ශ්‍රී ලංකාවත් එතෙන්ට අයිති වෙලා තියෙනවා නේද පුතේ? කොහොම නමුත් ලෝකයේ මේ විටමින් A සහිත රන්වන් සහල් ප්‍රචලිත වෙන්න ගත්තා. පුතා දන්නවද සමහර බඩඉරිඟු වර්ග. දැන් පුතා දන්නවා ලංකාවේ බඩඉරිඟු වගාවටත් පුතා දන්නවා මේ සේනා දලඹුවාගෙන් හානියක් සිද්ධ වෙගෙන යනවානේ. ඒක පහුගිය කාලෙත් කතා වුණා. දැන් ආයෙ නැවත කතා වෙන්න ගත්තා. මෙන්න මේ වගේ ගැටලු වලට විසඳුම් විදිහට පලිබෝධකයන්ට විෂ සහිත රසායන ද්‍රව්‍යයක් අඩංගු කරලා ඒවා නිෂ්පාදනය කරන්න සමත් වෙච්ච බඩඉරිඟු ලෝකේ නිර්මාණය කරලා තියෙනවා, නිෂ්පාදනය කරලා තියෙනවා. මෙන්න මේ ගස්වලට හානි කරන්න පලිබෝධකයන්ට බෑ. දැන් ජාන තාක්ෂණයේ හාස්කමක් තමයි පුතාට තව ලොකු පන්ති වලට එනකොට, ඉහළ පන්ති වලට එනකොට මේ පිළිබඳව කරුණු කාරණා වැඩි වශයෙන් ඉගෙන ගන්න පුළුවන්. හොඳයි ඊළඟට අපි පිවිසෙමු තවත් පැත්තකට. ඒ තමයි නයිට්‍රජන් තිර කිරීම. පුතා දන්නවද වායු ගෝලයේ කොච්චර ප්‍රතිශතයක් නයිට්‍රජන් තියෙනවද කියලා? ඔය බලන්න සිතියම. නයිට්‍රජන් තමයි නිල් පාටින් පෙන්වන්නේ. 100ට කොච්චරද? හොඳට බලන්න. 178ක් නයිට්‍රජන්. ඔක්සිජන් 121ක්. පුතාට පේනවා. කොච්චර නයිට්‍රජන් තිබුණත් වායු ගෝලයේ ශාකවලට ඍජුවම ඒවා ලබා ගන්න බෑ පුතේ. කෙලින්ම ගන්න බෑ. ඉස්සෙල්ලා පසට එකතු වෙන්න ඕන. පසට එකතු වුණාට පස්සේ තමයි මූලකේශ මගින් මේවා අවශෝෂණය කරන්නේ. දැන් පුතා දන්නවද රනිල කුලයේ ශාක? ඒ රනිල කුලයේ ශාකවල තියෙනවා පුතේ මුල්වල මූල ගැටිති කියලා සියුම් ව්‍යුහ වර්ගයක්. ඔන්න ඕවැයේ ඉන්නවා බැක්ටීරියාවක්. මොකක්ද ඒ නම? ඔය බලන්නකෝ. ඔන්න බලන්න පුතා. බෝංචි මෑ දඹල ඒ තමයි රනිල කුලයේ ශාක. ඕවැයේ මූල ගැටිති බලන්න පුතාට පේනවද පින්තූරේ? සමහර වෙලාවට කතුරු මුරුංගා ගස් ඊළඟට නිදිකුම්බා ගස් ඒවයිත් පුතාට මේ මූල ගැටිති දකින්න පුළුවන්. ඔන්න ඔය ගැටිති ඇතුලේ ඉන්නවා පුතේ නයිට්‍රජන් වායුව ගහට ප්‍රයෝජනවත් විදියට සකස් කරලා දෙන අපි එකට කියනවා නයිට්‍රජන් තිර කිරීම කියලා. නයිට්‍රජන් තිර කරන රයිසෝබියම් නැමැති බැක්ටීරියාව. ඔන්න බලන්න ශාකවලට බැක්ටීරියා මගින් තියෙන මහා විශාල ප්‍රයෝජනයක් තමයි පුතා ඔය දකින්නේ. ඕක මිනිස්සු ගත්තා Tamanගේ වාසියට. මොකද්ද කරේ? මේ බැක්ටීරියාව පසට එකතු කරන ක්‍රමයකින් වායුගෝලීය නයිට්‍රජන්
තිර කරලා ශාකවලට ලබා දෙන ක්‍රමයක්. එහෙම නැත්නම් පස සරු කරන ක්‍රමයක් මිනිස්සු හොයාගත්තා. ඒකට තමයි කියන්නේ පුතේ නයිට්‍රජන් තිර කරන එහෙම නැත්නම් නයිට්‍රජන් ප්‍රයෝජ්‍ය කරන බැක්ටීරියා පසට එකතු කිරීම. ඕකට සමහර වෙලාවට කියනවා ජෛව පොහොර කියලා. ඔය බලන්නකො සටහන. රනිල ශාකවල අස්වනු වැඩි කිරීමට රයිසෝබියම් සහ ඇසටෝබැක්ටර් බැක්ටීරියා වගා බිමට එක් කෙරේ. දැක්කද පුතේ ජෛව පොහොර කියන වචනේ? හොඳයි. දැන් පුතා ඔය ඒ බැක්ටීරියාවන්ගේ රූප තමයි පුතා දකින්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂව මගින් ලබාගත්ත. ඊළඟට අපි යමු කොම්පෝස්ට් පැත්තට. කොම්පෝස්ට් කියන්නේ ඔයාට ගෙදර හදා ගන්න පුළුවන් දෙයක්. ගෙදර තියනවා නම් කොම්පෝස්ට් බඳුනක්. ගෙවත්තේ එකතු වන ශාක කොටස් ටික මුළු තැන් ගෙයින් ඉවතලන දිරණ ද්‍රව්‍ය ටික පුතා මේ බඳුනට දාගත්තොත් වැඩි මහන්සියකින් තොරව කොම්පෝස්ට් ටිකක් ගෙදර හදා ගන්න පුළුවන්. මේ බලන්නකො සටහන. ක්ෂුද්‍ර ජීවීන් යොදා කාබනික ද්‍රව්‍ය වියෝජනයේ ශීඝ්‍ර කර කොම්පෝස්ට් නිපදවයි. මෙහිදී දිලීර හා බැක්ටීරියා වැදගත් වේ. අපි හුඟක් වෙලාවට බැක්ටීරියා මේකට උදව් වන බව හිතුවත් පුතා මතක තියාගන්න දිලීර මගින් විශාල ප්‍රයෝජනයක් කරනවා. බලන්න ඔය පළවෙනි පින්තූරේ සුදු පාටින් පුතා දකින්නේ අන්නේ දිලීර. කසල සම්පතක් බලන්නකෝ ඔය කසල බඳුනේ ලියලා තියෙන දේ. කසල සම්පතක්. මේ බලන්නකෝ එහෙම හදාගත්ත කොම්පෝස්ට් ටිකක් මම ඔබට අරගෙන ආවා. මෙන්න මේ තියෙන්නේ පුතේ ඔය විදියට හදාගත්ත කොම්පෝස්ට්. මේක ශාකවලට ස්වභාවික පොහොරක් ලෙස ක්‍රියා කරයි. ඒක නෙමෙයි මම ගියා මහා පරිමාණයෙන් කොම්පෝස්ට් හදන තැනකට. යන්න මේ පැත්ත ගිහිල්ලා එන්න. බලමු. පුතේ මම ඉන්නේ කසල කන්දක් ළඟ. මෙහෙම කසල කිව්වට මේක මහා වටිනා සම්පතක්. පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. අපේ එදිනෙදා මුළු තැන් ගෙයින් අපේ ගෙවත්තෙන් මොනතරම් වටිනා සම්පතක්ද මේ අපතේ යන්නේ. මේකින් ප්‍රයෝජනවත් දෙයක් හදාගත්තොත් ඒ කියන්නේ කොම්පෝස්ට් වගේ දෙයක් එහෙම නැත්නම් ජීව වායුව ඔයා දන්නවද? ඔය ක්‍රියාවට මොනතරම් ශුද්‍ර ජීවීන් කණ්ඩායමක් අපිට උදව් වෙනවද කියලා. ඔය බැක්ටීරියා ඒ වගේම දිලීර වගේ අපි බලමු. මේ තියෙන අලුතෙන්ම ගෙනාපු කසල. මේකේ තියෙනවා අපේ ගෙවල් වලින් ඉවත දාන ඒ වගේම වෙළඳ සැල් වලින් ඉවත දාපු නේද පුතේ? එතකොට දිරණ සමහර වෙලාවට නොදිරණ දේවලුත් මේකේ අන්තර්ගතයි. එතකොට ඔය ශුද්‍රජීවී ක්‍රියාවලියේදී ඉක්මනින්ම දි รา පත් වෙන්නේ අර දිරණ කසල. කියන්නේ ගෙවත්තෙන් එකතු වෙන දේවල්, ඒ වගේම එළවලු පළතුරු වගේ දේවල් ඒව තමයි මේකේ ඉක්මනටම දි รา පත් වෙන්නේ. මේක හොඳ ආහාරයක්. කාටද? ක්ෂුද්‍රජීවීන්. මේ තියෙන ආහාර ක්ෂුද්‍රජීවීන් තමන්ගේ ප්‍රයෝජනට යොදා ගන්නකොට ඔය බන්ධන කැඩෙනවා. මේ ආහාරවල බන්ධන කැඩෙනකොට පුතා දන්නවා යම්කිසි ශක්තියක් නිදහස් වෙනවා. අන්නේ ශක්තිය තාපයේ විදිහට පිට වෙනකොට අපිට මෙන්න මේ උපකරණයෙන් ඕක මැන ගන්න පුළුවන්. මේ කසල ගොඩ ඇතුළට මම මේ උපකරණය ඇතුළු වෙනකොට මේ පාඨාංකය වෙනස් වෙන හැටි බලන්නකෝ. දැන් මෙතන තියෙනවා පුතේ ෆැරන්හයිට් 80 අකම්සක 80කට විතර පොඩ්ඩක් වැඩි උෂ්ණත්වයක් පෙන්නනවා. අපි මේක ඇතුල් කරලා බලමු මේ කසල ගොඩ තුලට. පුතාට පේනවද? අපිට සමහර වෙලාවට විශ්වාස කරන්න බැරි තරමට මේ කසල ගොඩ ඇතුලේ තියෙන උෂ්ණත්වය වැඩි. දැන් බලන්නකෝ 80ට තිබිච්ච පාඨාංකය දැන් 120 130 140 පැත්තට ගමන් කරනවා අපිට පේනවා. මේ පේන්නේ ශුද්‍රජීවී ක්‍රියාකාරීත්වයේදී විශාල තාපයක් මෙහි නිෂ්පාදනය වෙනවා. අර කියපු බන්ධන ඒ ආහාර ද්‍රව්‍ය බිඳහෙලීමේදී බන්ධන වල තිබිච්ච ඒ බින්දිනකොට ඇතිවෙච්ච ශක්තිය තමයි මේ තාපයේ විදිහට ඉවතට එන්නේ. එක අතකට මට මෙහෙම හිතෙනවා. මෙතන විශේෂ පරිසර පද්ධතියක් වගේ. දැන් පුතාට පේනවද මෙන්න මේගොල්ල දිහා බලන්නකෝ. මේගොල්ලන්ගේ ආහාර හොයාගෙන මේ ඇවිල්ලා තියෙන සුවිශේෂ පරිසර පද්ධතියක්. මොනවද මේගොල්ලන්ගේ ආහාර? දැන් මෙතන හැදෙනවනේ මේ කුණු කසලත් එක්ක විවිධාකාර කෘමි වර්ග හැදෙන්න පුළුවන්. විශේෂයෙන් මැස්සෝ වගේ. ඒ අයගේ කීට අවස්ථා පාලනය කරන්න මෙන්න මේ අය මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඕක ඔයා ඉගෙනගෙන තියෙනවා පුතේ ජෛව පාලනයක් විදිහට.
එතකොට මෙන්න මේ ජෛව පාලන උපක්‍රමයක් ක්‍රියාත්මක වෙන එක්තරා පරිසර පද්ධතියක් කිව්වොත් මෙතන හරියටම හරි. හොඳයි. දැන් පුතේ මම ඔයාට මෙන්න මෙතනට ගෙනාවා එක්තරා ජලජ වල් පැලෑටියක්. මේ බලන්න. මේ බලන්න පුතේ. මොකද්ද මේ වල් පැලෑටිය? සැල්වීනියා. සැල්වීනියා සාමාන්‍යයෙන් අපිට දකින්න පුළුවන් ගංගාවල. මෙන්න මේ දර්ශනය බලන්නකෝ. පුතාට පෙනෙයි ඔය ගඟ සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ සැල්වීනියා සහ ජපන් ජබර කියන ශාක වර්ග දෙකෙන්. මෙන්න මේ රූපරාමුවේ දැන් ඔයා දකිනවා ඔය සැල්වීනියා විනාශ කරන්න, මර්ධනය කරන්න අපි භාවිතා කරනවා දිලීරයක්. මොකක්ද ඒ දිලීරේ පුතේ? ඕල්ටනේරියා. ඕල්ටනේරියා නම් දිලීරේ භාවිතා කරයි කුමක් සඳහාද? සැල්වීනියා නම් ජලජ වල් පැලෑටිය මර්ධනය කරන්න. දැන් අපි බලමු වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයෙන් මොන වගේ උදව්ද මොන වගේ උපකාරයන්ද අපිට ක්ෂුද්‍රජීවීන් කරන්න කියලා. මම මෙන්න මේ විදියට ඔයාලට සටහනක් ගෙනාවොත් ප්‍රතිජීවක ඖෂධ හදන්න. මේ දවස්වල නිතර කතා වෙනවා නේද පුතේ? දැන් කොරෝනා රෝගය සඳහාත් ඔය ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳව කතා කරන කාලයක්නේ. නේද? ඊළඟට ප්‍රතිධූලක ප්‍රතිජීවක ඖෂධයක් යනු කුමක්ද? එක් ක්ෂුද්‍රජීවියෙකුගේ දේහය තුල නිපද වෙලා වෙනත් ක්ෂුද්‍රජීවියෙකු විනාශ කිරීමට එහෙම නැත්නම් අඩපණ කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය. ඒවා තමයි ප්‍රතිජීවක. මේවා පෙති හා කරල් වශයෙන් පුතා දන්නවා වෙළඳපොලේ තියෙනවා. මේ බලන්නකො පුතේ. මෙතන තියෙනවා එවැනි ප්‍රතිජීවක ඖෂධ කීපයක්. පුතාට පේනවා මේවා පෙති හා කරල් වශයෙන් වෙළඳපොලේ තියෙනවා. ඒතර පුතා මේ දකින්නේ වෙළඳ නාම වලින් ඒ ප්‍රතිජීවක ඖෂධ මෙන්න මේ වගේ අසුරණවල අසුරලා තියෙනවා. පුතාට විවිධාකාර ප්‍රතිජීවක ඖෂධ වෙළඳපොලෙන් ලබා ගන්නට පුළුවන්. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕන. මේ ප්‍රතිජීවක ඖෂධ භාවිතයේදී පුතා වෛද්‍ය උපදෙස් මත පමණයි ඒවා ලබා ගන්නේ. මොකද මේවයින් අතුරු ආබාධ සමහරලාට ඇති වෙන්නත් පුළුවන්. අපි බලමු මේ ප්‍රතිජීවක ඖෂධ පිළිබඳව පොඩ්ඩක් ඉස්සරහට ගිහින් මොනවද මේ කියලා තව දුරටත් විස්තර කරගෙන. ප්‍රතිජීවක නිපදවීමට දිලීර හා බැක්ටීරියා යොදා ගනී. එහෙනම් වෛරස යොදා ගන්න නැහැ මතක තියාගන්න. මේවයින් විනාශ කරන්න පුළුවන් බැක්ටීරියා හා දිලීර පමණයි. එහෙත් වෛරස විනාශ කළ නොහැක. ඔන්න ප්‍රශ්නයක් හොඳට මතක තියාගන්න. ඒගොල්ලන්ව විනාශ කළ නොහැකි වීමම ලොකු ප්‍රශ්නයක් වෙලා අදටත් වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතා කරන්න. එසේ නොකළොත් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. බැක්ටීරියා විනාශ කරන ප්‍රතිජීවක වෙනම තියෙනවා, දිලීර නාශක වෙනම තියෙනවා. ඒවා මහා ගොඩක් ලෝකේ පවතිනවා. නමුත් පුතාගේ පෙළපොතේ සඳහන් වෙනවා මේ වගේ ද්‍රව්‍ය කීපයක් ගැන. මොනවද බලන්නකෝ. බැක්ටීරියා නාශක විදියට පෙනිසිලින්, ඇමොක්සිලින්, ටෙට්‍රාසයික්ලින්, එරිත්‍රොමයිසින් වගේ ප්‍රතිජීවක ඖෂධ. දිලීර නාශකයක් විදියට ග්ලිසියොෆුල්වින් භාවිතා වෙනවා. මම කැමති පුතාගෙන් ප්‍රශ්නයක් අහන්න. මේ ප්‍රතිජීවක ඖෂධ ලෝකයට හඳුන්වා දුන්නේ කවුද? ඉස්සෙල්ලාම ප්‍රතිජීවක ඖෂධයක් හොයාගත්තේ කොහොමද? තමන්ගේ විද්‍යාගාරයේ පර්යේෂණයක් සඳහා බැක්ටීරියා වගා කරනකොට එක විද්‍යාඥයෙක්. පුතාට මතකද? ඒ පෙට්ටිදීසි සමහරක බැක්ටීරියා මිය යනවා. දැන් විද්‍යාඥයාට මහා කුතුහලයක්. ඒ විද්‍යාඥයා තමන්ගේ උත්සාහය අතහැරලා පැත්තකට දැම්මේ නෑ පුතේ. එයා බැලුවා ඇයි තමන්ගේ වගා මාධ්‍යයේ ඉන්න බැක්ටීරියා මිය යන්නේ. ඔව් පර්යේෂණ කරනකොට ඔහුට පේනවා මේ මිය යන තැන්වල ඉන්නවා පුතේ දිලීරයක්. ඒ දිලීරේ නිෂ්පාදනය කරන රසායනික ද්‍රව්‍යයක් නිසා බැක්ටීරියාව මිය යනවා. අන්න ඔහු කියනවා හොඳ පොටක් පෑදුනා අපිට කියලා. මොකක්ද? බැක්ටීරියා වලට ප්‍රතිකාරයක් විදියට අර දිලීරේ ශ්‍රාවය කරන ද්‍රව්‍ය යොදා ගන්න පුළුවන් කියන අදහසට ඔහු එනවා. එහෙනම් මම පුතාගෙන් ප්‍රශ්නේ අහන්නේ මෙන්න මෙහෙමයි. බලන්න තිරේ දිහා. ලොව පළමු ප්‍රතිජීවකය නම් කරන්න. එය නිපදවන දිලීරේ කුමක්ද? එය සොයාගත් ස්කොට්ලන්ත ජාතික විද්‍යාඥයා කවුද? පුතා දන්නවද ඔයාට පිළිතුරු? ඔයාට පුළුවන් බලන්න. එහෙනම් ප්‍රතිජීවකයේ පෙනිසිලින් එය නිෂ්පාදනය කළ දිලීරේ පුතේ පෙනිසිලියම් නොටේටම්. කවුද මේ විද්‍යාඥයා? මේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා කවුද පුතේ?
ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්. පුතාට මම හිතනවා පිළිතුරු ටික හොයාගන්න පුළුවන් වෙන්න ඇති. මේ පෙනිසිලියන් දිලීරය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂකකින් බැලුවොත් කොහොමද? ඔය පේන්නේ. ඔන්න බලන්න. ඔය මොනවද පුතේ වෘත්තාකාර කොටස් වගේක් අපිට පේන්නේ? ඒ තමයි බීජාණු. ඔය දිලීරය එහි ප්‍රජනනය සිදු කරන බීජාණු කියන ව්‍යුහ තමයි පුතා ඔය දකින්නේ. දිලීරේ ඊළඟ පරම්පරාව බිහි වෙන්නේ ඔන්න ඔය බීජාණු මගින්. අපි ඊළඟට බලමු පුතේ ප්‍රතිශක්තිකරණ එන්නත් කියලා මොනවද මේ භාවිතා කරන්නේ. ඔබට මේක දැක්කම සමහරලාට පොඩි බයකුත් ඇති වෙයි. නමුත් ඇත්තටම පුතේ මේ ප්‍රතිශක්තිකරණ එන්නතක් මගින් අපිට විස බීජයකට හුරු කරනවා අපේ ශරීරය. විස බීජයකට හුරු කරනවා අපේ ශරීරය. කොහොමද ඒක කරන්නේ? ඔබට මේක දැක්කම පෙනෙයි. සමහර වෙලාවට අපේ ශරීරගත කරනවා අඩපණ කරන ලද ශුද්‍රජීවීන්. හිතන්න පුළුවන්ද පුතාට? පෝලියෝ, ක්ෂය රෝගය, සරම්ප වගේ රෝගවලදී අපේ හේරත්හාමිට හැදුනේ. මතකයිනේ පුතාට? එතකොට අඩපණ කරන ලද ශුද්‍රජීවීන් භාවිතා කරන්න පුළුවන්. අද තියෙනවා සරම්ප වගේ රෝගවලට ඔබට ඕනනම් ශරීරයට එන්නතක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ පැරණි ක්‍රමයට තිබුණේ ජීවිත කාලීන ප්‍රතිශක්තිකරණයක් ලැබෙනවා වරක් වැළඳීමෙන්. ඒ මොකද ශරීරය ප්‍රතිශක්තිකරණ පද්ධතිය හුරු වෙනවා ඒ විස බීජ අඩපණ කිරීම සඳහා. ඊළඟට මියගිය ශුද්‍රජීවීන් පාවිච්චි කරනවා. මොන වගේ තැන්වලද? කොලරාව, ඉන්ෆ්ලුවන්සාව සහ ටයිෆොයිඩ් උණ. ඊළඟට පුතේ බලන්න විෂ හරණය කරන ලද ධූලක. ඒ කියන්නේ ශුද්‍රජීවීන් විසින් නිෂ්පාදනය කරන සමහර රසායනික ද්‍රව්‍ය. ඒවා විසයි. විස හරණය කරලා භාවිතා කරනවා පිටගැස්ම හා ගලපටලය වගේ රෝගවලට. අවසාන වශයෙන් පුතාට පෙන්නනවා ක්ෂුද්‍රජීවී දේහ කොටස්, ශුද්‍රජීවීන්ගේ ශරීර කොටස් යොදාගෙන ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් නිෂ්පාදනය කරන එන්නත්. උදාහරණයක් වශයෙන් හෙපටයිටිස් B නම් රෝගය. සමහර වෙලාවට එහෙම දැක්කම අපිට හිතෙනවා මේ එන්නතකින් ශරීරගත කරන්නේ විස බීජයක්ම නේද කියලා. ඒ නිසානේ සමහර එන්නත් වලදී පොඩ්ඩක් අසනීප ගතියක් එන්නේ පුතේ. පොඩි උණක් වගේ දෙයක් මතුවෙන්නේ. ඒකට බය වෙන්න දෙයක් නැහැ. මොකද අපිට ලොකු ප්‍රතිශක්තිකරණයක් මේකෙන් ලැබෙනවා. පුතාට පේනවා වෛද්‍ය විද්‍යාවේදී ප්‍රතිධූලක කියලා අපි වචනයක් කතා කරා. ඒ මොනවද? අර ව්‍යාධිජනක බැක්ටීරියාවෙන් නිෂ්පාදනය කරන ධාරකයා. එහෙම නැත්නම් ওই රෝගියා කියලා අපි සලකන්නේ. එතකොට එතන එයාගේ ක්‍රියාකාරීත්වයට හානි කරන ජෛව රසායනික ද්‍රව්‍ය. ඕවා අපේ ශරීර ගත කරන්න ඉස්සෙල්ලා පුතාට පේනවා විෂ හරණයකට ලක් කරනවා. ඒ කියන්නේ සම්පූර්ණ විෂ ඇතුළත් කරොත් අපිට රෝගේ වැළඳෙයිනේ. විෂ හරණයට ලක් කරලයි මේ දුහලක අපේ ශරීරගත කරන්නේ එන්නත් මාර්ගයෙන්. උදාහරණයක් වශයෙන් පිටගැස්ම රෝගය. හොඳයි. ඊළඟට අපි යමු දැන් කර්මාන්ත පැත්තට. කර්මාන්ත ශාස්ත්‍රයේදී මොන වගේ උදව්ද අපි ලබා ගන්න? ඔය බලන්නකෝ පුතේ. ආර්ථික වාසි ලබා ගැනීම සඳහා ක්ෂුද්‍රජීවීන් විවිධ කර්මාන්ත සඳහා භාවිතා කරනවා. මේකට අපි කියනවා කාර්මික ක්ෂුද්‍රජීවි විද්‍යාව. මොන වගේ කර්මාන්තද? කොම්පෝස්ට් හදනවා. පුතාර දැක්කේ? කිරි ආසිත නිෂ්පාදන කරනවා. බේකරි කර්මාන්තේ. පුතේ මම ගියානේ බේකරි කර්මාන්තයේදී ඔයාට වැදගත් කරුණු වගේක් අරන් එන්න. මේ බලන්නකෝ. පාන් කැබැල්ලකට කොහොමද මෙන්න මේ විදිය සිදුරු ලැබෙන්නේ? පාන් ගෙඩිය මෘදු භාවයකට පත් වෙන්නේ කොහොමද? නේද? මේ බලන්න මේ පාන් පෙත්ත දිහා. මේකේ විශාල සිදුරු වගේක් ඔයාට පේනවා. පුතාට පේනවද ඒක හැදෙන හැටි? අපි පොඩ්ඩක් බලමු. ඔන්න බලන්න පාන් හදන හැටි. මතකද පාන් වලට දාපු ශුද්‍රජීවියා? මතකයි නේද පුතේ? ඊස්ට්. අන්න ඒ ඊස්ට් ටිකක් දාලා ඔය බලන්නකො පාන් වල පිටි අනන හැටි. පේනවද පුතාට? දැන් ඒ හදාගත්ත පිටි වලින් පාන් හදනවා ඔන්න ඔය විදිහට. පාන් විතරක් නෙමෙයි. ඔයා කැමති කිඹුල පනිස්. ඔය බලන්නකෝ මං කිඹුල පනිස් හදන හැටි. දැන් මේවා මොකද කරන්නේ?
මෙහෙම හදාගත් එක පෝරණුවක් ඇතුළට දාලා පැය භාගයක් විතර පුලුස්සනවා පුතේ. ඔය බලන්නකො පෝරණුව ඇතුළට දානවා. එහෙම දාලා ඔන්න දැන් පාන් එළියට ගන්නවා. බලන්නකෝ ඔයාගේ අතට පාන් එන හැටි. පුතාට මතකද මම ගිය සතියේ එක්තරා උපකරණයක් පෙන්නලා ඔබට කිව්වා ඒ මොකක්ද කියලා හොයලා තියාගන්න කියලා. මේ තියෙන්නේ උපකරණය. මෙන්න මේ ස්ථානය දිහා බලන්න. පළවෙනි මෙන්න මේ උපකරණය. මෙන්න මේක ඇතුළට තමයි ජීව වායුව හදන ද්‍රව්‍ය ඇතුල් කරන්නේ. ඊට පස්සේ ඒ ද්‍රව්‍ය මගින් මෙන්න මේ දෙවනි කොටසෙන් මේක තමයි පොළොව යට තිබිලා නිර්වායු ශ්වසනය සිදු කරන්නේ බැක්ටීරියා මගින්. නිෂ්පාදනය කරන ජීව වායුව ප්‍රධාන වශයෙන් මීතේන් එහෙම නැත්නම් මෙතේන් වායුව අඩංගුයි. ඒ වායුව මෙන්න මේ නලය දිගේ ගොස් මේ ගබඩාවේ ඒ වායුව එකතු වෙනවා. ඉන්පසුව තමයි gedara ආහාර පිසීම හෝ වෙනත් කටයුත්තක් සඳහා එම වායුව මෙන්න මේ නල පද්ධතිය ඔස්සේ ලබා ගන්න. පුතාට මේ උපකරණ කට්ටලය මං ගිය සතියේ පෙන්නලා කිව්වේ හොයලා තියාගන්න කියලා. මං හිතනවා පුතා මේක කරුණු හොයලා බලන්න ඇති. සමහර වෙලාවට ගෙවල් වලත් පුතේ මේ වගේ උපකරණ කට්ටලයක් හදාගෙන ජීව වායුව නිෂ්පාදනය කරන අවස්ථා තියෙනවා. සමහරට මහා පරිමාණෙනුත් කරනවා. මම ගියා ඒ වගේ තැනකට මහා පරිමාණයෙන් ජීව වායුව නිෂ්පාදනය කරන. පුතේ මම දැන් ඉන්නේ ජීව වායු නිෂ්පාදනය කරන ටැංකියක් මත. දැන් පුතාට පේනවාද මේ පිටුපස්ස තියෙන මේ කසල වලින් දිරණ කසල මේකේ අමුද්‍රව්‍ය විදියට පාවිච්චි වෙනවා. අර බලන්නකෝ මෙන්න මෙතන ඔයාට පේනවානේ විශේෂ ස්ථානයක්. එතනින් තමයි අමුද්‍රව්‍ය ඇතුල් කරන්නේ. ඇතුල් කරලා මම මේ ඉන්න ස්ථානයට යටින් තියෙන ටැංකි වලට ඒ අමුද්‍රව්‍ය යවනවා. දැන් මේ අමුද්‍රව්‍යයත් එක්ක දැන් කවුද ප්‍රතික්‍රියා කරන්නේ? පුතා දන්නවා නිර්වායු බැක්ටීරියා. මෙන්න මේ නිර්වායු බැක්ටීරියා ක්‍රියාවකින් නිෂ්පාදනය වෙනවා ජීව වායුව. අපි දන්නවා ප්‍රධාන සංඝටකය වෙන්නේ මීතේන් CH4. ඊට අමතරව තව වායු රාශියක් මෙතන සංකලනය වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වායුව ඇතුලේ නිෂ්පාදනය වෙනකොට ඇතිවන පීඩනය නිසා මේ ඔයාට පේනවාද මෙන්න මේ බට පද්ධතිය මේ නල පද්ධතිය. මෙන්න මේ නල පද්ධතිය තුලින් ඒ වායුව ඉවතට ගේනවා. ඒක අපිට පුළුවන් අපේ අවශ්‍යතාවය අනුව ගෘහස්ත විදියට එහෙම නැත්නම් වෙනත් කර්මාන්තයකට ඒ වායුව ඉන්ධනයක් විදියට යොදා ගන්න. ඊළඟට පුතේ මම ගියා ගෙදරක ජීව වායුව හදන තැනක්. ඒ ගෙදර ගවයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ ගවයන්ගෙන් ලැබෙන ගොම, ගව මුත්‍ර ඒගොල්ලෝ කාණුවක් කරහා යම්කිසි පොළොව යට තියෙන භූගත ටැංකියකට යවනවා. ඒ ටැංකිය ඇතුළේදී අර මං කිව්වා වගේ නිර්වායු ශ්වසනය සිද්ධ වෙලා ගබඩාවට එවනවා. මේ තියෙන්නේ අපේ උපකරණේ බැලුවොත් දැන් ගව මුත්‍ර හා ගොම මෙන්න මේ ටැංකියට එකතු වෙනවා. මේ ටැංකියට එකතු වෙලා මෙන්න මේ ගබඩාවේ තමයි වායුව රැස් වෙන්නේ. ඔය බලන්නකෝ මම ඉන්නේ අන්න ඒ වායුව රැස් වෙන ගබඩාව ළඟ දැන්. දැන් නිෂ්පාදනය කරන ජීව වායුව මෙන්න මේ නලය දිගේ ඇවිල්ලා මේ එකතු කිරීමේ ටැංකිය තුල පිරෙනවා. එහෙම පිරෙන ජීව වායුව ආපහු අපි පිටතට ගන්නේ මෙන්න මේ තියෙන නලයෙන්. ඒතර මේ නලයෙන් එළියට එන වායුව මේ ගෙදර මේ නිෂ්පාදනය කරන ගෙදර ගෘහ කටයුතු ඉවුම් පිහුම් කටයුතු සඳහා පාවිච්චි වෙනවා. තව මොනවද අපිට තියෙන්නේ ක්ෂුද්‍ර ජීවීන් ආශ්‍රිත කර්මාන්ත. ඔය බලන්න පුතා. ලෝහ නිස්සාරණය කරනවා. ශාක කෙඳි ආශ්‍රිත නිෂ්පාදනය. මධ්‍යසාර නිපදවීම. විනාකිරි නිෂ්පාදනය. ඒ වගේම තමයි මම ගිය සතියේ විශේෂයෙන් පුතාට කියලා දුන්නා ආහාරයක් ලෙස බිම්මල් වගාව. මම මෙතනට බිම්මල් ගෙනල්ලා පුතාට පෙන්නුවා. ඒ විතරක් නෙමෙයි පුතාට මතකද එදා මම පෙන්නුවා ලස්සන දර්ශනයක්. මොකක්ද ඒ? බිම්මලකින් පුතාට විශේෂයෙන් රාත්‍රී කාලයේ විදුලි ආලෝකයක් එල්ල කරොත් බලන්න පුළුවන් බීජාණු නිදහස් වෙලා යන හැටි. බීජාණු වැස්ස අපි අලුත් වචනයක් හැදුවා මොකද්ද? බීජාණු සුළඟ. පුතා දැක්ක නේද? ඔයත් හොයලා බලන්න. ඒකම මංගාව තියෙනවා මෙන්න මෙතන. මේ ඔය කෙඳි ආශ්‍රිත නිෂ්පාදන කිව්වම
මේ බලන්නකො පුතේ. මෙතන තියෙනවා මේ පොල්ලෙලි තලලා ඉස්සෙල්ලම පොල්ලෙලි පල් කරලා ඊට පස්සේ ඒවා තලලා හදාගත්ත බුරුසුවක්. මේ වගේ කොසු හදන්න පුළුවන්, ඒ වගේ ලණු හදා ගන්න පුළුවන්, මහ පරිමාණයේ කඹ හදන්න පුළුවන්. කෙන්දි අතර තියෙන බදාමේ නිසානේ ඒවා තදට ඇවිල්ලා තියෙන්නේ පොල්ලෙල්ලක. පල් කරනකොට බැක්ටීරියා ක්‍රියා කරලා ඒ බදාමේ බුරුල් කරනවා. දැන් තලනකොට ඒවා කොහුබත් විදියට අපි ඉවත් කරලා දානවා. මොනවා කියලාද කියන්නේ? කොහුබත්. කෙඳි ටික වෙන් කරලා ගන්නවා. හරි ශක්තිමත් පොල් කෙඳි. මතක තියාගන්න ඕන. හොඳයි අපි බලමු ඊළඟ කොටස. ජීව වායුව හදන හැටි. අපේ උපකරණ තුලදී ඔන්න ජීව වායුව හදපු හැටි බලන්නකෝ. ගොම, පිදුරු, ගව මුත්‍ර නේද පුතේ? නරක්කු එළවලු වගේ දේවල් ඒවත් යොදා ගන්න පුළුවන්. කවුද බැක්ටීරියාව? මෙතැනෝකොකස්. මොකද්ද වායුව ප්‍රධාන වශයෙන් අඩංගු වෙන? මෙතේන්. එයින් කියවෙනවා තව සංඝටක තියෙන බව. මොනවටද භාවිතා කරන්නේ? බල ශක්ති ප්‍රභාවයක් ලෙස. ලෝපස් වලින් ලෝහ නිස්සාරණයට ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කෙරේ. මෙය ජෛව ක්ෂීරණය ලෙස හැඳින්වේ. මොනවද ඒ ලෝහ? තඹ සහ යුරේනියම් වගේ ලෝහ. ඒවා තමයි ඒ ක්‍රමයට නිෂ්පාදනය කරන්නේ. පුතා ඊළඟට ඔයාගේ පොතේ තියෙනවා මේ කිරියාශ්‍රිත නිෂ්පාදනයක් වූ යෝගට් හදන හැටි. කොහොමද යෝගට් හදන්නේ? බලන්න මෙන්න තියෙනවා ක්‍රමේ. පුතේ මේ මම යෝගට් හැදුවා. බලමුද හදන හැටි. හැබැයි ඔක බලලා නිකන් ඉන්න බෑ. ඔයත් හදන්න ඕන. ඔන්න බලන්න මම යෝගට් හදන හැටි. පුතේ එහෙනම් යෝගට් හදමු. අවශ්‍ය කරන ද්‍රව්‍ය ඔක්කොම දැන් මෙතන තියෙනවා. අපි ප්‍රධාන වශයෙන්ම කිරි ලීටර් එකක් යොදාගෙන තියෙනවා. ඒ කිරි ලීටර් එකට ගැලපෙන තමයි මේ අනිත් දේවල් ටික තියෙන්නේ. තිබෙනවා සීනි. ඔබට අවශ්‍ය නම් සීනි නැති වුණත් යෝගට් හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් සීනි ග්‍රෑම් 100 200 අතර ඊට අඩුවෙන් ඕන විදිහට ඔබට පාවිච්චි කරන්න පුළුවන්. යෝගට් එකේ අවශ්‍ය ඝන තත්ත්වය ඇති කිරීම සඳහා ජෙලටින් සාමාන්‍යයෙන් තේ හැඳි 2ක විතර ප්‍රමාණයක්. ඊළඟට මුහුම් යෝගට් ඒ කියන්නේ කලින් හදලා තියෙන යෝගට්. දැන් පුතා දෙවනි පාර හදන්න යනවා නම් ඒ කලින් හදපු එකක් මුහුම් යෝගට් විදියට ඔබ දන්නවා ලැක්ටෝබැසිලස් වර්ග එකතු කිරීම සඳහා තමයි මුහුම් එකතු කරන්නේ. අවශ්‍ය නම් ලුණු ස්වල්පයක් එකතු කරන්න පුළුවන්. ඒ වගේම රස වැඩි කරගන්න වැනිලා ස්වල්පයක් එකතු කරන්න පුළුවන්. දැන් මේ තිබෙන්නේ පිරිසිදු කරගත්ත භාජන. පුතාට කැමති විදියට යෝගට් හදන්න භාජන එකතු කරගන්න පුළුවන්. මැනීමට අවශ්‍ය උපකරණ ඊළඟට කිරිරත් කිරීම සඳහා සහ පෙරා ගැනීමට උපකරණ තිබෙනවා. ඒ වගේම මගේ ළඟ තියෙනවා මද උණුසුම් ජලය ජෙලටින් දිය කර ගැනීම සඳහා. මම මුලින්ම ජෙලටින් වලට ජලය ස්වල්පයක් එකතු කර ඒක දිය කර ගන්නට මුලින්ම සූදානම්. ජලය ස්වල්පයක් එකතු කර දැන් ජෙලටින් ටික හොඳින් මිශ්‍ර කර ගන්න ඕන, දිය කර ගන්න ඕන. දැන් මේ දිය කරන අතර දැන් අපිට පුළුවන් කිරි රත් කරගන්න, නටවා ගන්න. ඔබට අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරන්න. ඔබට අවශ්‍ය නම් සීනි නැතුව වුණත් මේ යෝගට් හදා ගන්න පුළුවන් බව මතක තියාගන්න. ඔබට අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරන්න. ඒ වගේම වැනිලා ස්වල්පයක් එකතු කර ගන්නට පුළුවන් මේ වෙලාවේ. පුතේ ওই විදිහට උණු කරගත්ත කිරි. ඒ කියන්නේ සාමාන්‍ය සෙල්සියස් අංශක 88 95 වගේ ඉහළ උෂ්ණත්වයක්. එහෙම මිනිත්තු 15ක් 30ක් අතර කාලයක් උණු කරගන්නවා. එහෙම උණු කරගෙන මම ලිපෙන් ඉවත් කරගෙන මෙන්න මෙතෙන්ට ගෙනලා තිනවා දැන් මේ කිරි එක. දැන් මම ලෑස්ති වෙන්නේ මෙතනට ජෙලටින් එකතු කරන්න. ඔබට මතකයි මම කලින් ජලයේ දිය කරගත්ත ජෙලටින් ඔන්න ජෙලටින් ටික එකතු කරා. එකතු කරපු ජෙලටිනේ ප්‍රමාණයට එකතු කරන්න ඕන. සාමාන්‍යයෙන් තේ හැඳි 2ක විතර ප්‍රමාණයක් වැඩි කරන්න අරකයි. මම හොඳට මිශ්‍ර කරගන්නවා දැන් නැවත. දැන් මෙහෙම සියල්ල හොඳින් මිශ්‍ර කරලා මේක හොඳට නිවෙන්න තියන්න. සාමාන්‍ය සෙල්සියස් අංශක 40ට විතර වෙනකන් ඒ කියන්නේ කාම උෂ්ණත්වයකට ආසන්න අගයක් නේද? 40ට විතර වෙනකන් මේක නිවෙන්න අරින්න ඕන. දැන් අපිට පුළුවන් අර මුහුම් බැක්ටීරියා කලින් සකස් කරගත් යෝගට් එකතු කරන්න. සමහරවිට මේ කිරිත් එකතු කරනවා මේ වගේ වෙලාවේ. අපි දැන් යෝගට් නිෂ්පාදනය කරන්න යන්නේ. ඒ නිසා යෝගට් එකතු කරමු. එතකොට පුතේ සාමාන්‍යයෙන් අර කලින් යෝගට් එකක විතර ප්‍රමාණයක් මේකට එකතු කරගන්න පුළුවන්. දැන් මං පුතේ මේ කිරි ටික පෙරා ගන්න යන්නේ.
මොකද දියනෝ ජෙලටින් හෝ මොනවා හරි තියෙනවා නම් එතකොට පෙරණේ ඉතිරි වෙයි. හොඳයි අපි පෙරාගමු. මේ තියෙන භාජන වලට මම මේ කිරි ටික දාලා යෝගට් හැදෙන්න දෙන්නයි යන්නේ. දැන් මේ විදිහට ඔබට උමනා ප්‍රමාණයටම දාන්න පුළුවන්. මොකද මේක අඩු වැඩි වීමක් වෙන්නේ නැති නිසා ඔය ප්‍රමාණයටම පුතාට යෝගට් ලබා ගන්න පුළුවන්. දැන් මේ විදිහට හදාගත්තු යෝගට් ටික සාමාන්‍යයෙන් අපි සෙල්සියස් අංශක 40 35 වගේ උෂ්ණත්වයක පැය 6ක් 7ක් සමහරු 10ක් ඊටත් වැඩියෙන් සමහරු කියනවා. එහෙම තියාගන්න ඕන. ඔබත් කරලා බලන්න කොච්චර පැය ගාණක් තියන්න පුළුවන්ද කියන එක. එහෙම තියෙනකොට යෝගට් ටික නොසොල්වා තැබිය යුතුයි. සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වයේ තියනට වඩා හොඳයි පුතේ. මේ වගේ මම භාවිතා කරනවා මේ මයික්‍රෝවේව් oven එකක්. ඒක ඇතුලේ මේක ඔය පැය ගාන අපි තියන්න අරිනවා. හැබැයි මේ oven එක ඔන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් යෝගට් ටික oven එක ඇතුලේ තියෙනවා. මම මේක වහනවා. දැන් පුතේ පැය 14ක් විතර මේක තියෙන්න ඇරියා. බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. අන්න පුතේ හදාගත්ත යෝගට් එක ඔන්න මෙන්න බලන්න. පුතාලත් හදලා රස කරලා කන්න ඕන ගෙදර කට්ටිය එකතු වෙලා. දැන් මේ හදාගත්ත යෝගට් ශීතකරණයේ තියමු. මොකද එතකොට තවදුරටත් ශුද්‍රජීවී ක්‍රියා කරන එක නතර වෙනවා. මේ ඇතිනේ ශුද්‍රජීවීන් ක්‍රියා කරා නේද? පුතා දැක්කනේ මම යෝගට් හදපු හැටි. මම ඔයාගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. දැන් නිකන් ඉන්න බෑ. යෝගට් හදන හැටි මම කියලා දුන්නා. දැන් මම ප්‍රශ්න කීපයක් අහනවා. ඔන්න මගේ ප්‍රශ්න. එලකිරි සාම්පලේ රත් කිරීමේදී කුමක් සිදු වේද? මොකක් වෙන්නේ නැද්ද? සෑහෙන ලොකු උෂ්ණත්වයකට අපි රත් කරනවානේ මිනිත්තු 15ක් 30ක් අතර ප්‍රමාණයක්. මොකද උනේ? අහිතකර බැක්ටීරියා විනාශ වෙන්නේ නැති. මොකද අපිට ඕන ඕකට ලැක්ටෝබැසිලස් එකතු කරන්න. ඒ නිසා කලින් කවුරු හරි ඉන්නවා නම් ශුද්‍ර ජීවියෙක් එයාව විනාශ කරන්න ඕන. මුහුම් ලෙස භාවිතා කරන බැක්ටීරියා විශේෂ මොනවාද? ලැක්ටෝබැසිලස් විතරක් නෙමෙයි. තව අපිට එකතු කරන්න පුළුවන් ස්ට්‍රෙප්ටෝකොකස්. පුතා ලැක්ටෝබැසිලස් මතක තියාගන්නකෝ. ඊළඟට බැක්ටීරියා මගින් කිරිවල කවර වෙනසක් ඇති කරයිද? ලැක්ටෝස් නම් වූ කාබෝහයිඩ්‍රේට එහෙනම් ඒක කිරිවල ඇති නේද? ඒක පරිවර්තනය කරනවලු පුතේ ලැක්ටික් අම්ලය බවට. තව ප්‍රශ්න කිහිපයක්. මෙහිදී ආම්ලික මාධ්‍යයක් පැවතීම වැදගත් වන්නේ කුමක් සඳහාද? මොකටද පුතේ වැදගත් වෙන්නේ? වෙනත් ශුද්‍රජීවීන්ගේ වර්ධනය අඩාල වී යෝගට් පරිරක්ෂණය වීමට. ලැක්ටෝබැසිලස්ට අමතරව වෙන කාටවත් ඉන්න දෙන්නේ නැහැ. ඊළඟට ශීතකරණයේ තැබීමෙන් කුමන වාසියක් අත්වේද පුතේ? ශුද්‍රජීවීන්ගේ ක්‍රියාව උනත් යම් සීමාවක් තියෙන්න ඕන. එහෙනම් අපි ශීතකරණයේ තියනවා තවදුරටත් බැක්ටීරියා ක්‍රියාකාරීත්වය සිදු නොවීමට. නැත්නම් ඒගොල්ලෝ දිගින් දිගටම ක්‍රියා කරලා යෝගට් වල තියෙන ඒ පෝෂණ ගුණය වෙනස් කරන්න පුළුවන්. වෙනමම රසායන ද්‍රව්‍ය හැදෙන්න පුළුවන්. ඒ නිසා ඒක සීමා කරගන්න ඕන. ඒ නිසායි අපි ශීතකරණයේ තියන්නේ. හොඳයි. එහෙමනම් බලන්නකෝ මේ ලැක්ටෝබැසිලස් මොන වගේද? පුතා බලන්න. අපිට ප්‍රයෝජනවත් බැක්ටීරියා වර්ග දෙකක්. කිරි ආහාර වලට ලැක්ටෝබැසිලස්, විනාකිරි වලට ඇසෙටෝබැක්ටර්. ඔන්න බලන්න මේ දෙන්නගේ රූප සටහන් දෙකක් මම ඔයාට ගේනවා. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය රූප සටහන්. හොඳයි පුතේ. ඊළඟට අපි ඉතින් දැන් ශාක කෙඳි ආශ්‍රිත කර්මාන්තත් ඉගෙන ගත්තානේ නේද? ඔය බලන්නකො පුතේ. පොල්, හන, තල්, ගෝණි ගස් වැනි ශාක වලින් කෙඳි ලබා ගන්නවා. මම අර ඉස්සෙල්ලා පුතාට කිව්වේ එම කෙඳි අතර ඇති පෙක්ටේට් නම් සංයෝගය මගින් ඒවා එකිනෙකට බැඳ තබයි. කවුද ඒවා විනාශ කරේ? කවුද ඒ බැඳීම බුරුල් කරලා දුන්නේ? ලිහිල් කරලා දුන්නේ? ඒ තමයි අර බැක්ටීරියාව. ඒ බැක්ටීරියාව මගින් ස්‍රාවය කරා පෙක්ටිනේස් කියලා එන්සයිමයක්. අන්න ඒ එන්සයිමේ මගින් පෙක්ටේට් කියන සංයෝගයේ ජීර්ණය වෙලා කෙඳි ටික වෙන් කරලා දුන්නා. අන්න ඒ කෙඳි වලින් තමයි මේ බුරුසුව හදාගත්තේ. අපිට ගේ අතු ගන්න අවශ්‍ය කරන කොස්ස හදාගන්න. ලණු ටික අඹර ගන්න පුතේ. අන්න ඒ කෙඳි වලින්. එහෙනම් බැක්ටීරියා එතෙන්දී අපිට ලොකු සහයෝගයක් දෙනවා. හොඳයි බලමු ඊළඟ කොටස. පරිසර සංරක්ෂණය. මේ තමයි අවසාන කොටස. පරිසර සංරක්ෂණයට කොහොමද ශුද්‍රජීවීන් වැදගත් වෙන්නේ? ඔබට පේනවා දූෂිත ජලයේ ඇති කාබනික අපද්‍රව්‍ය ඉවත් කරනවා. සාගර ජලයට තෙල් එකතු වෙනවා. ඔබ දන්නවා මෑත කාලයේදීත් අපේ ලංකාව ආශ්‍රිත මුහුදු තීරයට නැවක් අනුතරට ලක් වෙලා පුතේ මතකද? විශාල තෙල් ප්‍රමාණයක් එකතු වුණා. මෙන්න මේ වගේ අවස්ථාවලදී බැක්ටීරියා උදව් වෙනවා. බලන්න මේ බැක්ටීරියාව සූඩමොනාස් බැක්ටීරියාව.
එයා තමයි මේ තෙල් ටික අයින් කරන්න මුහුදු ජලයෙන් අපිට උදව් වෙන්නේ. ඊළඟට ඔයාලට පේනවා කර්මාන්තවලදී ජලයට එකතු වෙනවා යම් යම් බැර ලෝහ, විෂ ලෝහ වර්ග. මේවා ඉවත් කරන්න. ඔය ක්‍රෝමියම්, ඒ වගේම ලෙඩ්, ඊයම්, ඊළඟට පුතා දන්නවා මර්කරි, රසදිය. මෙන්න මේ වගේ ලෝහ ඉවත් කරන්නත් පුතේ බැක්ටීරියා අපිට උදව් වෙනවා. බලාගෙන ගියාම මොන තරම් ප්‍රයෝජනවත් කණ්ඩායමක්ද නේ. හොඳයි. අපි ඊළඟට බලමු. දැන් තියෙන්නේ ශුද්‍ර ජීවීන්ගේ වාසි. දැන් තියෙන්නේ පුතේ ඇයි කර්මාන්ත සඳහා ශුද්‍ර ජීවීන් මෙච්චර අපි පාවිච්චි කරන්නේ? පුතාට පේනවා වර්ධන වේගය හරිම වේගවත්. විවිධ උපස්තර මත මේගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන්. ගුණණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ වර්ගයාභව කරන්න. ඊළඟට මේගොල්ලන්ව හසුරුව ගන්න ලේසි. ප්‍රවේණික ද්‍රව්‍ය ඉතා සරලයි. පරිසරයෙන් නොමිලේම ලැබෙනවා. අඩු මිලට ලැබෙනවා. වැටුප් ගෙවන්න ඕනෙත් නැහනේ. බල ශක්තිය මහා පරිමාණයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට සැප පහසුකම් ඕනේ නැහැ. අඩු ගානේ විදුලි පංකාවක්වත් ඕනේ නැහැ යාට. ඒගොල්ලෝ දිවා රෑ නොබලා වෙහෙස වෙලා වැඩ කරනවා. පරිසර හානි අවමයි. අපද්‍රව්‍ය බැහැර වෙන්නේ නැති තරම් පුතේ. ඔන්න වාසි. මොන තරම් වාසි ප්‍රමාණයක් මේකේ තියෙනවද නේද? හොඳයි. දැන් ඉතින් අපි හිතකර පැත්ත කතා කරා වගේම දැන් අපි යමු අහිතකර පැත්තට. මතකයිනේ අපේ හේරත් හාමිට ලෙඩ එහෙම හැදුනා. මොන වගේ අහිතකර දේවල්ද පුතේ අපිට ශුද්‍ර ජීවීන්ගෙන් තියෙන්නේ? ඔන්න බලන්න. මිනිසාට සතුන්ට ශාකවලට රෝග ඇති වෙනවා. ආහාර පරිභෝජනයට නුසුදුසු තත්වයකට, ඒ කියන්නේ ආහාර නරක වෙනවා. අපට ආර්ථිකමය වශයෙන් වැදගත් වන අජීව පෘෂ්ඨ මත වැඩෙමින් ඒවාට හානි ඇති කරනවා. ඒ වගේම අති භයානක දෙයක් තමයි මිනිසා විසින් ජෛව රසායනික අවි සඳහා භාවිතා කරනවා. මේ බලන්න මෙතන තියෙනවා මම අපේ ගෙදරින් හොයාගත්ත ලී කැබැල්ලක්. පුතාට පේනවද මේකට වෙලා තියෙන දේ? මේක දි รา පත් වෙලා විතරක් නෙමෙයි පුතේ. මේකේ හොඳටම ඒගොල්ලන්ගේ රාජධානිය පිහිටවගෙන කාගේද දිලීර රාජධානියක් ඇති වෙලා පුතාට පේනවද? මේ ඒගොල්ලන්ගේම කලාපයක් බවට පත් කරගෙන. එතකොට මේගොල්ලෝ දිලීර හා බැක්ටීරියා එකතු වෙලා මෙන්න මේ වගේ ආර්ථික හානි අපිට ඇති කරනවා. මේ වගේ දැව පෘෂ්ඨ මත අපේ ගෙවල් වල බිත්ති මත මේගොල්ලෝ වර්ධනය වෙන්න ගන්නවා. අපේ ඇඳුම් මත වර්ධනය වෙන්න ගන්නවා. හොඳයි පුතේ. දැන් අපි බලමු මොන වගේ ලෙඩ රෝගද අපිට හැදෙන්නේ. මෙතනදී හොඳ වචන වගේක් ඔයා ඉගෙන ගන්න ඕන. ඔය බලන්නකෝ. රෝගකාරකයා. එහෙම නැත්නම් ව්‍යාධි ජනකයා කියනවා රෝගය ඇති කරන ශුද්‍ර ජීවියාට. බැක්ටීරියා, වෛරස්, දිලීර, ප්‍රොටෝසෝවා වගේ. රෝග වාහකයා කියනවා රෝගකාරකයාව, එහෙම නැත්නම් ව්‍යාධි ජනකයාව තැනකින් තැනකට අරන් යන කෙනාට. ධාරකයා කියන්නේ අර තමන්ගේ දේහය මේ ශුද්‍ර ජීවියාගේ වර්ධනයට ඉඩ සලසන කෙනා. එහෙම නැත්නම් රෝගියා. බලන්නකෝ ඩෙන්ගු රෝගේ නම් ධාරකයා වෙනවා මිනිසා. ජල බීතිකාවට බල්ලා. ඔය මුඛ හා කුර රෝග සඳහා ගවයා. කොළකොඩ බීම වගේ රෝගයකට මිරිස්සාකය. හේරත් හාමි වගා මහත්තයා. දැන් අසනීප තත්ත්වය හොඳයි? හොඳයි. මට නම් හොඳටම හොඳයි. ඒත් වගා මහත්තයෝ බලන්නකෝ. මගේ කෙහෙල් පැලසේරම වඳ පීදිලානේ. මට කිව්වා. PHI මහත්තයාත් ඇවිත් ගියානේ නේද පහුගිය දොහේ? ඔව් ඔව්. උන්නයි තමයි මට කිව්වේ ගමේ හුඟ දෙනෙක්ගේ වගාවල් වලට ලොකු හානියක් වෙලා තියෙන විත්තිය. මාත් මේ ආවේ ඒකයි. පුළුවන් විදියට උපදේශක් දීලා යන්න බැරියයි. හේරත් හාමි මේ බලන්නකෝ මිරිස් ටිකත් ඔක්කොම කොඩ වෙලා ගිහින් නේද? ඒකනේ එන්නම්. දැන් අපි මේකට මොකද කරන්නේ? බය වෙන්න කාරි නෑ. අපේ භෝග සායනයේ තියෙනවා හෙට උදෑසන. බෙක්කේගම හන්දිය තමයි තියෙන්නේ. හේරත් හාමි එන්න ඕනේ. තව අහල පහල උදේටත් කියන්න. එතකොට ඒ අයත් ඒවිනේ කොහොම හරි අපිට පුළුවන් උදව්වක් අපි කරනවා. අපි මේ ලෙඩ රෝග ටික වළක්ව ගමු. එහෙනම් මම ගෙහුම් එන්නම්. හොඳයි හොඳයි. ගෙහුම් එන්න. අපි දැක්කේ හේරත් හාමිගේ ගෙදරට ගිය වෙලාවේ නේද? එයාගේ මිරිස් වගාවේ ඔක්කොම කොළ කොඩ වෙලා තියෙනවා. මේ බලන්නකෝ තව කොළ කොඩ වෙච්ච අවස්ථාවක් මම
පුතාට මේ පෙන්වන වීඩියෝවේ හොඳට බලන්න මේ ලොකු මිරිස් වගාවක පුතේ කොළ කොඩ වෙලා තියෙන ආකාරය. හොඳයි. දැන් ඔන්න බලන්න රෝග කීපයක් මම ඔයාට පෙන්නනවා. කවුද මේකේ ව්‍යාධි ජනකයෝ කවුද මේකේ වාහකයෝ කියලා බලමු. ඔන්න. ඩෙන්ගු රෝගයේ ව්‍යාධි ජනකයා වෛරසයක්. වාහකයා මදුරුවා. මදුරුවානේ අරන් එන්නේ. ඊඩිස් වර්ගයේ මදුරුව පුතා දන්නවා. ධාරකයා මිනිසා. කොරෝනා ඔන්න මම අලුත් දෙයක් ගෙනා. ඔයා පොතේ නැති දෙයක්. ඔයාගේ පෙළ පොතේ නැති දෙයක්. ව්‍යාධි ජනකයා වෛරස. කවුද වාහකයා? මිනිසාමයි. විශේෂයෙන්ම අපේ කේට බිඳිති. ඒකනේ මුවාවරණය පරදින්නේ. ධාරකයා මිනිසාමයි. පුතේ වාහකයාත් මිනිසා, ධාරකයාත් මිනිසා. ඉතින් අපිම බේර ගන්න ඕන වැඩක් මේක නේද? හොඳයි තව මොනවද? ඔන්න පුතේ සෙම්ප්‍රතිශ්‍යාවේ ව්‍යාධි ජනකයා වෛරසයක් අපිට හැමදාම හැදෙන රෝගේ. මම මෙතෙන්දි ගෙනවා පැතිර යන ක්‍රමේ. හොඳයි නේද? ඔයාට ඒක දැනගන්න එක. වාතයෙන් ශරීරගත වෙන්නේ ශ්වසන මාර්ගයෙන්. එතකොට ඩෙන්ගු ව්‍යාධි ජනකයා වෛරසයක් අපි දැක්කනේ. පැතිරෙන්නේ මදුරුවන්ගෙන්. කොහොමද ශරීරගත වෙන්නේ? මදුරුවා දෂ්ට කිරීමෙන් සමහරහා. රෝගේ ඒඩ්ස් කවුද ව්‍යාධි ජනකයා? වෛරස. පැතිර යන ක්‍රමේ රුධිරය මගින්, තරල මගින්. ශරීරගත වෙන්නේ මෞත්‍ර ලිංගික මාර්ගයෙන්. එහෙම නැත්නම් රුධිර පාර විලයනේ. කෙනෙකුගේ රුධිරය තව කෙනෙකුට ප්‍රදානය කිරීමේදී. කොරෝනා ව්‍යාධි ජනකයා වෛරස් පැතිර යන ක්‍රමේ ආන්න තේරුම් ගන්න ඕන මේ දවස්වල විශේෂයෙන් ස්පර්ශයෙන් හා කේට බිඳිති. කොහොමද ශරීරගත වෙන්නේ? ශ්වසන මාර්ගයේ තමයි ප්‍රධාන වෙන්නේ. හැබැයි මුඛය ඇස් වගේ ඉන්ද්‍රියන් හරහාත් මෙයා ශරීරගත වෙන්න පුළුවන්. කොහොම හරි රුධිරයට එකතු වෙන්න යාට උමනාව තියෙනවා. හානිය ඇති වෙන්නේ ශ්වසන පද්ධතියට. ඒක විශේෂයි. මේ පුතේ බලාගෙන ගියම් වෛරස් ලෙඩ වැඩි නේද? ස්ථිර බෙහෙතුත් නැහනේ. අපි බලමු බැක්ටීරියා රෝග කීපයක්. ඔන්න පේනවා. ෂේ රෝගය ව්‍යාධි ජනකයා බැක්ටීරියාවක් පැතිර යන්නේ වාතය මගින් ශරීරගත වෙන්නේ ශ්වසන මාර්ගයෙන්. අපි හොඳට අපේ මුව ආවරණය කරගන්න ඕන මේ හැම ලෙඩෙම බේරෙන්න. උණ සන්නිපාතය ව්‍යාධි ජනකයා බැක්ටීරියාවක් දූෂිත ආහාර හා ගෙමැස්සන් මගින් ශරීරගත වෙන්නේ ඉතින් ආහාර මාර්ගය නම් මුඛය හරහානේ. මම දැන් ගේනවා ප්‍රොටෝසෝවා රෝග. මැලේරියාව තමයි රෝගය. අපේ මේ සමහර වෙලාවට ගම් බිම් වල බහුලව පැතිර ගිය රෝගයක්. ව්‍යාධි ජනකයා ප්‍රොටෝසෝවාවක්. පැතිර යන ක්‍රමය මදුරුවන් මගින්. ශරීරගත වන්නේ සමහරහා. රෝගය ඇමීබා අතිසාරය. ව්‍යාධි ජනකයා ප්‍රොටෝසෝවාවක්. පැතිර යන ක්‍රමේ දූෂිත ආහාර හා ජලය මගින්. ශරීරගත වෙන්නේ ආහාර මාර්ගය ඔස්සේ. අපි දැන් බලමුක පුතේ අපිට බහුලව වැළඳෙන දිලිර රෝග කීපයක්. අලුහම් හා දද මේ දෙකම පැතිර යන්නේ ඇඳුම් හෝ ස්පර්ශයෙන්. ශරීරගත වෙන්නේ සමහරහාමයි. ඔන්න පුතේ හේරත් හාමිගේ භෝග වගාවට වැළඳුණු රෝගات එක්ක අපි ශාකවලට වැළඳෙන රෝග ටිකක් කතා කරමු. පිටිපුස් රෝගය. බලන්නකෝ කොලේ පුරාම හරියට පිටි දාලා වගේ පවුඩර් එකක් ඉහලා වගේ. දිලීර ආසාදනයක්. පුතාට පේනවද? ආසාදිත කොටස් මත සුදු හෝ අලු පාට කුඩු පවතිනවා. ඊළඟට තියෙනවා පස්චිම අංගමාරය. අර්ථාපල් වල කොටස් මැරීගෙන යන හැටි. ඔය පුතාට පේන්නේ රූප සටහනේ ආන්න ඒ වගේ රෝග කීපයක්. පත්‍ර මත දුඹුරු පැහැ ලප ඇති වී පසුව කළු පාට වෙනවා. අන්තිමේදී මුළු ශාකයටම පැතිර ගිහින් මුළු ශාකයම විනාශ වෙලා යනවා. දිලි රෝගයක්. ඊළඟට මැලවීම, බැක්ටීරියානු මැලවීම කියලත් මේක හඳුන්වනවා. දිලීර හෝ බැක්ටීරියා ආසාදනයක්. පුතා දන්නවා ඔය ගහක් ඇතුලේ ජලය පරිවහනය කරන පටකේ තමයි ශෛලම පටකේ, ශෛලම වාහිනී. ඕවා අවහිර වුණාම, ආසාදනය වුණාම පුතේ ගහට ජලය නිසි ලෙස ලැබෙන්නේ නැතුව යනවා. අන්න ගහ මැලවිලා මිය යනවා. මේ තියෙන තක්කාලි ශාකයක් ඒ වගේ මැලවිගෙන යන. හොඳයි. දැන් අපි කතා කරමු අපේ ආහාරවලට මොන වගේ බලපෑමක් ශුද්‍රජීවීන් ඇති කරයිද? පුතාට පේනවා මේ ස්ථානයේ දේශ බලන්න. මම ගිය සතියේත් පුතාට පෙන්නවා මෙන්න මේ ස්ථානයේ තියෙනවා පුතේ පාන් මත වැඩෙන දිලීරය, මියුක දිලීරය. ඔබට මතක ඇති මම පසුගිය දවසේ පාඩමේදී
වඩා පැහැදිලි කරා මේ සම්බන්ධව. ඊට පස්සේ පුතාට පේනවා මේ පොල් මත වැඩෙන දිලීරයක්. මේ දකින්නේ පුතේ දිලීර හා බැක්ටීරියා මගින් අපේ ආහාර වලට ඇති කරලා තියෙන බලපෑම, ආහාර නරක කිරීම. අපි බලමු මොන වගේ කරුණු බලපානවද මේ ආහාර නරක වෙන්නේ. බලමු තිරේ ඔබට ලබා දීලා තියෙන දේ. ආහාර මතට ධූලක එකතු කිරීමෙන්, ඒ කියන්නේ වස විස සහිත රසායනික ද්‍රව්‍ය එකතු වීමෙන් එහි භෞතික හා රසායනික විපර්යාස සිදු වෙනවා. අන්න ආහාරයේ නුසුදුසු තත්වයකට පත් වෙනවා පුතේ. අපිට පරිභෝජනය කරන්න හොඳ නැති තත්වයකට පත් වෙනවා. මේකට කියනවා ආහාර නරක වීම. මේ ඔබ දකින්නේ ඒ පාන් පෙත්ත මත වැඩුණු මියුක නැමැති දිලීරය. පුතා අපි 8 පන්තියේදී විශේෂයෙන් වචන වගයක් දුන්නා මතකද? ආයෙ මතක් කරගමු. සීනි බහුල ආහාර පැසීමට, ප්‍රෝටීන් බහුල ආහාර පූති භවනයේ හෙවත් කුණු වීමට, ලිපිඩ බහුල ආහාර මුඩු වීමට හේතු වෙනවා මෙන්න මේ බැක්ටීරියා ක්‍රියා. ඊළඟට අපි කතා කරා පුතා එක්ක ලෝකෙ මිනිස්සු ජෛව රසායනික අවි ලෙස ශුද්‍රජීවීන් භාවිතා කරන බව. පුතා ඔය බලන්නකෝ. අපිට හිතා ගන්නවත් බැරි දෙයක්. මිනිස්සු තවත් කොට්ටාසයක් විනාශ කරන්න භෞතික ආයුධ වලින් කරන යුද්ධවලට අමතරව මේ බලන්න පුතේ ශුද්‍රජීවීන් යොදාගෙන රසායනික අවියක් ලෙස භාවිතා කරනවා Tamanගේ පැවැත්ම තහවුරු කරගන්න. අනේකාට විපතක් ගෙන දෙන්න. පුතා ඔය දකින්නේ ආන්නේ ඇන්ත්‍රැක්ස් කියන විස බීජය. ලෝකේ පැවතිච්ච එක්තරා කාලයකදී ඊටා භයානකව මිනිස්සු මුහුණු දුන්නු මෙන්න මේ ජෛව රසායනික අවය. හොඳයි. එහෙමනම් අද පාඩම අවසන් කරන්නට මම පොඩි ප්‍රශ්න කීපයක් පුතා වෙත අරගෙන එනවා. මම ගිය සතියේත් ප්‍රශ්න කීපයක් ගෙනාවා. පුතා හොඳට උත්තර දුන්නා මම දන්නවා. අදත් බලමු. මෙන්න පුතාට බොහොම ලේසි ප්‍රශ්න ටිකක් මම අරගෙන ආවා. හරි වැරදි ලකුණු කරන්න. ජීවී අජීවී ලක්ෂණ දරන වෛරස රෝගකාරකයකි. ඔයා දන්නවා. හරිද වැරදිද? පරිසරයේ සියලුම ශුද්‍රජීවීන් අහිත කරයි. ප්‍රතිජීවක යනු ශුද්‍රජීවියෙකු විනාශ කිරීමට යොදා ගන්න ඕනෑම රසායනික ද්‍රව්‍යයක්. ඕනෑම. හොඳට බලන්න වචනේ දිහා. පිට ගැස්ම වැළැක්වීම සඳහා ලබා දෙන එන්නතෙහි විෂ හරණය කර බැක්ටීරියා ධූලක මතකයි නේද? රනිල ශාක මූල ගැටි තුල වෙසෙන රයිසෝබියම් බැක්ටීරියාව වායුගෝලීය නයිට්‍රජන් තියර කරයි. හොයාගත්තද? මෙන්න පිළිතුරු. හරිද? පුතාගේ හරි නේද පිළිතුරු ටික? බලමු ඊළඟ ප්‍රශ්නේ. අමාරු නෑ. නිවැරදි පිළිතුර තෝරන්න. ස්වයංපෝෂී ශුද්‍රජීවී කාණ්ඩය කවුද? එක් ශුද්‍රජීවියෙකුගේ දේහය තුල නිපද වී තවත් ශුද්‍රජීවියෙකු විනාශ කිරීමට, අඩපණ කිරීමට යොදා ගන්නා විස රසායන ද්‍රව්‍ය හඳුන්වන නම කුමක්ද? මෙන්න පළවෙනි පිළිතුර ඇල්ගී. දෙවැනි පිළිතුර ප්‍රතිජීවක. යන් ඊළඟ ප්‍රශ්නයට. පහත වගන්ති අතරින් වෛරස පිළිබඳ සත්‍ය ප්‍රකාශය තෝරන්න. වාක්‍ය තුනක් දෙනවා. සෛලීය සංවිධානයක් නැහැ. ජීවී සෛල තුල ගුණණය වේ. එයාට තනියම ගුණණය වෙන්න බැහැලු. ඇත්තද? ශ්වසනය වර්ධනය වැනි කිසිම ජීව ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. එකම ක්‍රියාව ගුණණය වීම පමණයි. පුතා අහලා තියෙනවා. ඊළඟට කියනවා බැක්ටීරියා ආසාදනයක් නිසා ඇතිවන රෝගය. ඔතන තියෙනවා පුතේ වෛරස් රෝග, ඒ වගේම ප්‍රොටෝසෝවා රෝග. පුතාට බැක්ටීරියා රෝගය හොයාගන්න පුළුවන්ද? මෙන්න තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර. මෙන්න හතරවෙනි ප්‍රශ්නෙට. ක්ෂය රෝගය. ඊළඟ ප්‍රශ්නය. ක්ෂුද්‍රජීවීන් යොදාගෙන පරිසර දූෂක ඉවත් කිරීම සඳහා යොදා ගන්නා තාක්ෂණය හඳුන්වන්නේ ජෛව ප්‍රතිකර්මණය නමින්. දැන් තව පොඩ්ඩක් කෙටි පිළිතුරු ලියන ප්‍රශ්න කීපයක් බලමු. බලන්න මේ ප්‍රශ්න දිහා. ශුද්‍රජීවීන් ඇසුරෙන් සිදු කරන කර්මාන්ත තුනක් කොම්පෝස්ට්, කිරියාසිත නිෂ්පාදන, විනාකිරි, ආහාරයක් ලෙස හතුවගාව. තව ඕනතරම් පුළුවන් පුතාට ලියන්න. කරුණු ගොඩක් මම ගෙනාවා. වෛද්‍ය විද්‍යාවේදී ශුද්‍රජීවීන් භාවිතා වන අවස්ථා දෙකක්. මොන වගේ අවස්ථාද? ප්‍රතිජීවක ඖෂධ, ප්‍රතිශක්තිකරණ එන්නත්. ඊළඟ ප්‍රශ්නේ බලන්න. පරිසර සංරක්ෂණ කටයුතු වලදී ශුද්‍රජීවීන් භාවිතා වන අවස්ථා තුනක්.
මොන වගේ අවස්ථාද පුතේ? දූෂිත ජලයේ ඇති කාබනික ද්‍රව්‍ය ඉවත් කිරීම, සාගර ජලය මත විසිර යන තෙල් වියෝජනය. තව අවස්ථාවක් පුතා හොයලා ලියන්න ඕන. මෙන්න ශුද්‍රජීවී ආසාදන අවම කිරීමට යොදාගත හැකි යහපත් සෞඛ්‍ය පුරුදු මොන වගේවද? බීමට ගන්නා ජලය නටවා නිවා ගන්න, පෞද්ගලික ස්වස්ථතාව, ඔයාගේ පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන්න. තව එකක් පුතා හොයලා ලියන්න ඕන. මෙන්න අවසාන ප්‍රශ්නය. ශාකවලට වැළඳෙන ශුද්‍රජීවී ආසාදන අවම කිරීමට කෘෂි කර්මාන්තයේදී යොදා ගන්නා ක්‍රමෝපායන් 3ක්. පුතේ අර හේරත්හාමි භෝග සායනයට යන්න ඇතිනේ. වගා මහත්තයා එන්න කිව්වේ. එතෙන්දී මොන වගේ උපදෙස් ලැබෙන්නේ නැද්ද? මේ බලන්නකෝ. රෝගී ශාක පුලුස්සා විනාශ කරනවා. අපේ ගම්බදව තවමත් ඒවා කරනවා. කොහොඹ තෙල් වැනි ස්වාභාවික ද්‍රව්‍ය, ඖෂධීය ද්‍රව්‍ය යොදා ගන්නවා. පරිසරයට කිසිම හානියක් නැහැ. පස ජීවාණුහරණයට ලක් කරනවා. පොඩ්ඩක් පුලුස්සලා එහෙම නේද? පස ආසිතව පිලිස්සීමක් ඇති කරාම ජීවාණුහරණය වෙනවා. ශුද්‍රජීවීන් විනාශ වෙනවා. එහෙම නැත්නම් ඉතින් රසායනික ද්‍රව්‍ය භාවිතයටත් යනවා. බැරිම තැනක් ආවොත්. හොඳයි. එහෙමනම් අද දවසේ මම පුතත් එක්ක ලොකු කරුණු කාරණා මහ ගොඩක් සාකච්ඡා කරා. ඉතින් සති දෙකක් තුලින් පාඩම් දෙකකින් ඔබ වෙත මම සමීප කරා පළවෙනි පාඩම. පුතා හොඳට ඉගෙන ගත්තා කියලා මම හිතනවා. තව කරුණු හොයලා බලන්න. ගුරුතුමා ගුරුතුමිය සමග තව සාකච්ඡා කරන්න. එමනම් පුතේ නැවත දවසක අලුත් පාඩමකින් මම ඔබ හමුවට එනවා. එතෙක් පුතාලා සියලුම දෙනාට ආයුබෝවන්.